හරි අපි එනම් පටන් ගමු අද පාඩම අපිට කතා කරන්න තියෙන්නේ පේපරේ ඔයාලගේ ටියුට් එකේ පළවෙනි පේපරේ ගන්න. ඉතින් මම සාකච්ඡා කරද්දී හරි වැරදි දාගෙන යන්න. හරි මම හිතනවා print out අරගෙන මේ වෙද්දී අනිත් අයත් කරලා ඇති. පළවෙනි ප්‍රශ්නේ 4 9 14 19 යන සංඛ්‍යා රටාවේ ඊළඟ පද දෙක ලියන්න. ඊළඟ පද දෙක කියන්නේ පුතේ මේක 5න් 5 එකතු වෙවි යන්නේ. 5න් 5 එකතු වෙවි යන නිසා ඊළඟට එන්නේ 24 29 ලකුණු දෙකයි. හැම ප්‍රශ්නයකටම ලකුණු දෙක ගානේ. ලකුණු දෙකයි. ඉස්තෙන් වලට ගැලපෙන අගය ලියන්න. ඍණ 5 අඩු කිරීම ධන 3. එකපාරට උත්තරය හදන්න බෑ. අපි හදමු. ඍණ 5 අඩු කිරීමකදී කරන්නේ හොඳට බලන් ඉන්න. අඩු කිරීමකදී අඩු කිරීමේ ලකුණ එකතු කිරීමක් කරලා අඩු කිරීමේ ලකුණ එකතු කිරීමක් කරලා පස්සේ ඉන්න කෙනාගේ ලකුණ මාරු කරන්න. එකතු කිරීමේ ලකුණ අන්න ධන 3 ඍණ 3 වෙනවා. අඩු කිරීමකදී අඩු කිරීම එකතු කිරීමක් වෙලා පස්සෙන් ඉන්න කෙනාගේ ලකුණ මාරු වුණා. දැන් එකතු කිරීම ඍණ 5යි ඍණ 3යි ඔක්කොම ඍණ 8යි. ඉස්තරට එන්නේ ඍණ 8. ඍණ 8. ඍණ 8 ලකුණු දෙකයි. තුන්වෙනි එක විසඳන්න තියෙන්නේ ප්‍රශ්නාංක 3. විසඳන්න සමීකරණයක් විසඳමු පුතේ. අපි සමීකරණ පාඩම කතා කරා උදේ වරුවකදී. 3x අඩු කිරීමේ 4 සමානයි 5ට. අඩු කිරීමේ 4 නැති කරන්න මම දෙපැත්තටම 4ක් එකතු කරනවා. දෙපැත්තටම 4ක් එකතු කරනවා. 4ට 4 කැපිලා 3x සමානයි 9යි. 3x සමානයි 9යි. දෙපැත්තම බෙදන්න 3. ಗುಣ වෙච්ච 3 නැති කරන්න බෙදන්න. 3ට 3 කැපිලා x සමානයි 3යි කියලා උත්තරේ ලකුණු දෙකයි. x සමානයි 3යි. x සමානයි 3යි ලකුණු දෙකයි. ඊළඟට ප්‍රශ්නාංක 4. මුහුණතක පරිවිදිය 24ක් වූ ඝනකයක පැත්තක දිග සොයන්න. ඊයේත් කතා කරා. ඝනකයක පරිවිදිය කියන්නේ පැති 4ෙම එකතුව. පැති 4 24යි නම් පුතේ එක පැත්තක් හොයන්න පුළුවන් 24 බෙදන්න 4ට. 24 බෙදන්න 4ට සෙන්ටිමීටර් 6යි. සෙන්ටිමීටර් 6යි. ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5. එක අපි අතහැරලා මම කොහොමද 5යි 14යි අතහැරෙන්න කියලා. පස්වෙනි ගාන අතහැරෙන්න. ඒකට ලකුණු දෙක දෙන්න. 6 කාලය පාඩම අපි ලබන සතිය පටන් ගන්නවා. හරි? කාලය පාඩම ලබන සතිය උගන්වනකොට ඒකේ ටියුට් එකකුත් දෙන්න තියෙනවා. 6 ඉඩමකින් පහෙන් එකක් සිරිපාලට අයිතිය. එය මුළු ඉඩමේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. පුතේ පහෙන් එක ප්‍රතිශතයක් කරන්න නම් 100න් වැඩි කරන්න. පහෙන් එක 100න් වැඩි කරන්න. 5 1යි 5 20යි. උත්තරේ 920යි. උත්තරේ 920යි. ප්‍රතිශතයක් කරන්න නම් 100න් ගුණ කරන්න. ලකුණු දෙක ගානේ දින්නේ හැමෝටම. හැම එකටම දෙක ගානේ. ප්‍රශ්නාංක 7 රූප සටහනට අනුව බීට සමාන පස්වෙනි ප්‍රශ්නෙට පස්වෙනි මුද අපි අතහැරලා ගියේ.
හරිද? පස්වෙනි එක ලියපු කෙනෙක් කියනවට උත්තරේ නම් ඔන්නේ ගිනිත් මධ්‍යග්න රේඛාව වෙනත් උත්තර ලියපු කෙනෙක් ඉන්නවද? මධ්‍ය දේශාංශය මධ්‍ය දේශාංශය. ग्रीनिच मध्याह्न रेखाව. සර් දේශාංශ බිඳුවට නම් කියන්නේ ග්‍රීනිච් මධ්‍ය දේශාංශය කියලා. 180න් දෙපැත්තේ තමයි නැගෙනහිර දේශාංශය බටහිර දේශාංශය වෙන් වෙන්නේ. ඒ කියන්නේ බිඳුවයි 180යි කියන්නේ එකම රේඛාවක්. දෙපැත්තේ ඉන්න නිසා තමයි ඒක වෙනස් වෙන්නේ. හරි. ඔයාලට අච්චු ෂෙයා කරන්න. වෙනවත් දන්නේ නැති නෑ. නේද? अंशक बिंदुवाय अंशक 180යි. ආය ඉරියන් ඉන්නේ මගන්න. මෙතන එක්කෙනෙක් පේනවද පුතේ මෙතන මේ බිඳුව. මෙතන 180 පේනවද? මේක වෙන්නේ කොහොමද කියලා මම ලස්සන්ට පාඩම කරලා තියෙන්නේ. අපි ලෝක ගෝලය පලනම කොටස් දෙකකට බලන මේක නිකන් පොත වගේ දිග්ගස්සනවා. දිග්ගස්සල මම කරලා පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා. ගෝලයක් කියන්නේ අංශක 360ක් නේ. භූගෝල විද්‍යාවටත් තියෙනව නේද? ඔව් සර්.
ඔව් ක්‍රීච් මධ්‍යස්ථ රේඛාවයි ජාත්‍යන්තර දින රේඛාවයි ඔය දෙන්න ගැන කලාප ඒක විඥාන රූපයක්. හොඳයි. වේලා කලාප පෙන්වුම් කරලා තියෙනවා මේ ලෝක ගොඩ දිග්ගසලා. කොයි පොතේද? භූගෝල විද්‍යාව. හරි. ඉතින් මම මේ පාඩම කරද්දි ලස්සන මේ ඔක්කොම පැහැදිලි කරලා ඔයාලා වෙලාව හදාගන්නේ කොහොමද? ඒ ඔක්කොම ටික කියා දෙන්නම්. හරිද? පාඩම අතර මැදින් කියා දෙන්න වැඩක් නැහැ. හරි. අපි ඉන්නේ ටියුට් එකේ පළවෙනි පේපරේ 7 වෙනි ප්‍රශ්නේ. 7 වෙනි ප්‍රශ්නේ මහා ප්‍රශ්නෙට ලකුණු දෙක දාගන්න උගන්නපු නැති නිසා. 7. මෙන්න මෙහෙම සටහනක් දීලා තියෙනවා. මෙතන C මෙතන D මෙතන B මෙතන E. අපෙන් අහන්නේ රූප සටහන 8 අණුව P ට සමාන අගය කුමක්ද? B ට සමාන අගය කියන්නේ මේ අකුරු වලින් කියන්නේ B ට සමාන කවුද? D. B ට සමාන වෙන්නේ D. එක ලකුණයි. එම කෝණ යුගලය හඳුන්වන්නේ මොනවද? ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. එතෙන් එක ලකුණයි. ලකුණු දෙකක් තියෙනවා. ප්‍රතිමුඛ කෝණ. මේවා පිටුපාලේ ඉන්නේවට අපි කියන්නේ ප්‍රතිමුඛ කෝණ. ප්‍රශ්න අංක 8 A සමානයි කියලා සංගලවරන් ඇතුලේ බිඳුව තියෙනවා. ඒ අභිශූන්‍ය කුලකයක්ද නැත කියලා තියෙනවට එක ලකුණයි. නැත හේතුව ඒ කුලකයට අවයව ඇත. මේ බිඳුවයි කියන්නේ අවයව නෙමෙයි. සංගලවරන් ඇතුලේනේ අපි අවයව ලියන්නේ. බිඳුව කියලා අවයවයක් තියෙනවා යාට. ඒ කියන කුලකෙට බිඳුව කියලා අවයවයක් තියෙනවා. මොකක් කරන්නේ? එක අවයවයක් තියෙනවා. ඒ කුලකයට අවයව ඇත. අවයවයක් ඇත. එම නිසා අභිශුන්‍ය නොවේ. ඒ කුලට කරපුවා. අභිශුන්‍ය කුලකයක් වේද කියලා අහනව නැත්නම් නොවේ. අවයවයක් මොකද්ද? බිඳුව අවයවයක් ශුන්‍ය හරි. බිඳුව අවයවයක් වන නිසා හරි. අවයවයක් තියෙනවා කියලා තිබුණා නම් හරි. අවයවයක් තියෙනවා කියන කතන්දරේ තියෙනවා නම් උදේ ලකුණු හම්බෙනවා. සර් ඔව්. සර් මේ 7 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? 7 වෙනි එක යන්නේ B ට සමාන අගය D. මෙතන B ට සමාන අගය D මොන කෝණද? ප්‍රතිමුඛ කෝණ. ඒකට ලිව්වොත් හරියන්නේ නැද්ද මේ සංඛ්‍යාත්මක අගයක්? සංඛ්‍යාත්මක වැරදිද එහෙම? අංශක 45 නෑ සර් මං කියන්නේ අංශක 45 කොහොමද ඔයාලා ලියන්නේ? උදේ ගණිතය කියන විෂයේදී අර නිකන් සමානයි වගේ පේනවා. වගේ පේනවට විදියට ගන්න බෑ. සමානව දෙකට බෙදලා තියෙනවා කියලා හිතන්න බෑ. එහෙනම් කියලා තියෙන්න ඕන. සමානව බෙදනවා කියලා. දැන් ඔය AB දෙන්න සමානයි කියලා අරගෙන ඉන්නේ ඔය 92 දෙකට බෙදලා 45යි කියලා ගත්තේ. එහෙම නේද? ඔව් සර්. එහෙම ගන්න බෑ. ඉතින් අපිට මෙහෙම පුළුවන් නේ. A ට 60යි B ට 30යි ගන්න පුළුවන්. සමානයි කියලා පුතේ කියලා තිබ්බොත් විතරයි ගණන් වලදී එහෙම පේන හැමදේම පිළිගන්න බෑ. ඒ නිසා B ට සමාන අගය කුමක්ද ප්‍රශ්නෙත් පොඩි අවුලක් තියෙනවා. B ට සමාන කෝණය කුමක්ද කියලා ඕන අහන්න. උත්තරේ D ප්‍රතිමුඛ කෝණ. ප්‍රශ්න අංක 8ටත් උත්තරේ කිව්වා. 8ටත් උත්තරේ කිව්වා පියන් 9යි. ඒතකොට ලකුණු එකයි නේද හම්බෙන්නේ ප්‍රතිමුඛ කෝණ කියන එක හරි. හරි නෑ. මෙතන ලකුණු මේක එකයි නේද?
8ට වෙනි එකට අභිශුන්‍ය කුලකයක් වේද නොවේද? නොවේ නෙමෙයි උදේ. අභිශුන්‍ය නොවේ. නැත. අභිශුන්‍ය නැත. හේතුව අවයවයක් තියෙන නිසා. අවයවයක් තියෙන නිසා. ප්‍රශ්න අංක 9. 3 වාරයක් දෙකයි ඍණ 4 පීට ආදේශ කරන්නලු 4 අපි ආදේශ කරමු 3 වරහන් 2 ගුණ කිරීම p වෙනුවට දාන්න 4 අඩු කිරීම 4 3 වරහන් ඉස්සෙල්ලා පුර කරලා ඉන්න දෙවරක් 4 8 අඩු කිරීම 4 3 වරහණක් ළඟ තියෙන පුර කිරීම අටෙන් 4ක් අඩු වුණාම 4යි. 3 වරක් 4 උත්තරේ 12යි. 3 වරක් 4 උත්තරේ 12යි. මුලින් වරහන් අයින් කරලා හදාගෙන ඊට පස්සේ සුළු කරාම හරියද? ඒක කමක් නැහැ. කොයි විදියට හරි පුතේ අන්තිමට 12 එන්න ඕන හැබැයි. ඔය උත්තරේම ලැබෙන්න ඕන. නවවෙනි එක ආයි කියා දෙන්න කියලා දිනවා. නවවෙනි එකේදී කරන්නේ p ට 4 ආදේශ කරන්න. 3 වරහන් 2 වරහණක් ළඟ මේ 2යි p කියන්නේ දෙවරක් ගුණ කිරීම p වෙනුවට 4 ආදේශ කරා. දෙවරක් 4 8යි 4ක් අඩු කරන්න. 8ෙන් 4ක් අඩු වුණාම 4යි මෙතන එළියේ තියෙන්නේ 3. 3 වරක් 4 12 එනවා. හදාගන්න උදේ ප්‍රශ්න අංක 10. 30 සහ 45 යන සංඛ්‍යාවල මහා පොදු සාධකය. මේ දෙන්නටම පොදු විශාලතම කෙනා කවුද? කවුද? මහා පොදු සාධකය කවුද? අහුන්නේ? 15. මහා පොදු සාධකය 15 ලකුණු දෙකයි. 15 10 වෙනි එකට උත්තරේ 15 11 ප්‍රශ්න අංක 11 වර්ගඵලය ගන්න වර්ගමූලය ගන්න දෙන්නේ උපේ 225 වර්ගමූලය ගනිද්දී ඔයාලට බෙදලා දීලා තියෙනවා ඔයා කරන්න ඕන එක જાතිය දෙන්න යුගල් කරන්න එකම වර්ගයෙන් දෙන්න යුගල් කරා හැම යුගලකින් එක්කෙනෙක් මෙතනින් 5 තුන්වරක් කරනවා එතනත් උත්තරේ තමයි දෙන්න යුගල් කරලා හැම යුගලකින්ම එක්කෙනා ගානේ ගන්න තුන්වරක් 5 උත්තරේ 15යි තුන්වරක් 5 උත්තරේ 15යි හදා ගන්න හදලා ඉන්නේ මඩ හදා ගන්න අඩුපාඩු වර්ගමූලය ගනිද්දී එකම වර්ගයෙන් දෙන්න යුගල් කරලා හැම යුගලකින්ම එක්කෙනා ගානේ ගන්න හැම යුගලකින්ම එක්කෙනා ගානේ ගන්න ප්‍රශ්න අංක 12 වර්ගඵලය හොයන්න තියෙන්නේ මතක ගන්න අපි පන්ති මේ වගේ ගණන් හැදුවා මේ මුළු දිග 11යි කියලා තියෙනවා මුළු දිග 11යි මේ පැත්ත 5යි මේ පැත්ත 5යි මේ පැත්ත 5යි උදේ මේ ටිකක් 5යි නේනම් මේ ටිකක් 5යි මුළු දිග 11යි නම් මේ ටික කීයද මුළු දිග 11න් මේ 5යින් වුණාම 6යි 6යි පැත්තත් 5යි 6යි අපිට කියන්නේ මේකේ වර්ගඵලය ගන්න නම් වෙන වෙනම හොයන්න මම එකේ වර්ගඵලය කොටුවේ වර්ගඵලය ගන්නවා ඉස්සෙල්ලා දිග ගුණ කිරීම පළල පස්වරක් 5 25යි වර්ග සෙන්ටිමීටර කොටුව 25යි පස්වරක් 5 25යි ඊළඟට ගන්නවා ත්‍රිකෝණය ත්‍රිකෝණයක වර්ගඵල වෙන සූත්‍රය 2 1යි
ආධාරකය ගුණ කිරීම ලම්බ උස දෙකෙන් එකයි ආධාරකය කියන්නේ මෙයාව ගන්නවා ආධාරකය 5යි ලම්බ උස කියන්නේ මේ පැත්තේ ඍජු උස 6යි දෙකෙන් එකයි ආධාරකය ගුණ කිරීම ලම්බ උස දෙකේව 1යි දෙකේව 3යි 3 වරක් 5 15යි එනම් මුළු වර්ග බලය ඔය දෙන එකතු කරන්න 25 ධන 15 40යි වර්ග සෙන්ටිමීටර අකුරු දෙකයි මුළු වර්ග බලය 40යි වර්ග සෙන්ටිමීටර වගන්ති නොලිය ගන්න හිතුවේ කමන්නේ කොහොම හරි මුළු වර්ග බලය 40 දිනනවා නම් ලකුණු දෙකක් හම්බ වෙනවා ප්‍රශ්නාංක 13 ප්‍රශ්නාංක 13 සාධක හොයන්න දෙන්නේ ax ධන ay ධන 3යි x ධන 3යි y අපි දෙන්න අල්ලගමු දෙන්න පොදු දේවල් ගන්න මේ මෙතනින් a එළියට ගන්න x ධන y මෙතනිනුත් කවුද පොදු ඒ දෙන්නටම පොදු ධන 3 එළියට ගන්න ධන 3 ගත්තාම x ධන y දැන් දෙපැත්තම පොදු කවුද සාධක කියන්නේ පොදු කට්ටිය x ධන y කියන සෙට් එක එළියට ගන්න පුතේ මෙතන ඉතිරි වෙන්නේ a ධන 3 දෙන්නට පොදු දේවල් මේ දෙන්නට පොදු දේවල් ගන්න මේ දෙන්නට පොදු දේවල් ගන්න දෙපැත්තම පොදු කට්ටිය එළියට ගන්න ඒ ධන 3 ගියද ලකුණු දෙකයි හැම එකටම ලකුණු දෙක ගන්න දෙන්නට පොදු දේවල් එළියට ගන්න ඊළඟ දෙපැත්තම පොදු ප්‍රකාශනය එළියට ගන්න ඉතිරි දේවල් වරහන්න තුල එළියට ගන්න හරි ප්‍රශ්නාංක 14 කාලය දෙන්නේ හදන්න ඕනද ඔයාලට කාලය පාඩම කරපු නැති නිසා උදේ මම අතහැරලා යනවා ලකුණු දෙක අවශ්‍ය නම් කියන්න හදලා පෙන්නන්න ඒනවට අල්ලගන්න පුළුවන් ඒක මම හදන්න දාන්න ඒක හදලා පෙන්නන්න
ඔව් හදලා වෙනනද සර්. මොන බලන් ඉන්න. කාලය පාඩමේ ඉඳලා පුරුදු වෙනකම් සංඛ්‍යා රේඛාවක් භාවිත කරන්න. ශ්‍රී ලංකාව දෙන්නේ ධන 5 ලකුණක් නැත්නම් ධන 5යි භාගයයි කාල කලාපේ. ධන පැත්තේ. ලකුණක් නැහැ කියන්නේ ධන. පිහිටි රටකේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් ඍණ 8 කාල කලාපෙල. ඍණ මෙන්න බිඳුව ඍණ තියෙන්නේ මේ පැත්තේ. පුරුදු වෙනකම් මේ සංඛ්‍යා රේඛාවක් පාවිච්චි කරන ගැකට උනායි වරදින්නේ නැහැ ඒක. ඍණ 8 කාල කලාපෙ. මේ සීන්නේ ලංකාව අපේ මුතුවැටය ලංකාව මේ තියෙන්නේ ඇමරිකාව. ඇමරිකාව ලංකාව ඇමරිකාව අනේ මේ දින අපේ මුතුවැටේ ඉතින් මුතුවැටේ දිහා බලන් ඉන්න රටක් දැහ ගන්න බලාගෙන ඉන්න රටක් ඇමරිකාව. හරි 2018 7යි 23 දින ශ්‍රී ලංකාවේ වෙලාව පෙරවරු 7යි මෙතන ශ්‍රී ලංකාවේ වෙලාව දීලා තියෙනවා 2018 7යි 23 දින පෙරවරු 7යි 30යි පෙරවරු 7යි 30යි පෙරවරු 7යි 30යි අපෙන් ආන්නේ මෙතන වෙලාව දිනයයි වෙලාවයි වන විට ලොස් ඇන්ජලිස් වල වෙලාව එහාගෙන සංඛ්‍යා රේඛාවක් ඇඳගත්තට පස්සේ සංඛ්‍යා රේඛාවේ අපි දන්න තැන ඉඳලා ආපස්සට එනවනම් වෙලාව අඩු කරන්න ඕන. අපි දන්න තැන ඉඳලා ආපස්සේ මේ ධන පැත්ත දන්නේ අහන්නේ ඍණ කෙනෙක්. වෙලාව අඩු කරන්න ඕන. මේ පැත්ත කෙනෙක් දීලා මේ පැත්ත දුන්නා නම් ඉස්සරහට යනවා නම් සංඛ්‍යා රේඛාව ඉස්සරහට යනවා නම් වෙලාව එකතු කරන්න ඕන. ආපස්සට යනවා නම් වෙලාව අඩු කරන්න ඕන. ඊළඟට මේ එක පරතරයක් කියන්නේ පුතේ එක පරතරයක් කියන්නේ පැයක්. කාල කලාප එකක් කියන්නේ මම මේ ඔක්කොම විස්තර කරන්න පාඩම කරද්දී මේ ධන 5 මම ආරියට ධන 5 ධන 4 ධන 3 ධන 2 වගේ ඉලක්කම් දෙකක් අතර පැයක්. පහමාරි නම් 5 වෙනකම් නෙමෙයි. ඒතකොට පැය භාගයයි. භාගයයිනේ. කියන්නේ පැය භාගයක්. ධන ඉලක්ක මේ ඕනම ඉලක්කම් දෙකක් අතර එක ළඟ කාල කලාපයක්. ඒ කියන්නේ පැයක් වෙනස තියෙනවා. මේ භාගයෙන් යන එක ටිකක් ඔයාලට වරදින්න පුළුවන්. ධන 5 අමාරේදී 7යි 30 නම් ධන 5ේදී කීයද? ධන 5 අමාරේදී 7 අමාර නම් ධන 5ේදී කියන්නේ භාගයක් 7යි. මොකද පූර්ණ ඉලක්කමක් හොයාගත්තට පස්සේ යන්න ලේසි. භාගෙ දිනකොට හරි කරදරයි. අපේ මුතුවැටේ තියෙන 5 අමාරේ තමයි ඇත්තටම ධන 5 අමාරේ. මේ භාගය අතෑරලා පුතේ මම ධන 5 හොයා ගන්නවා. භාගයක් ආපස්සට ආවා. භාගයක් කියන්නේ පැය භාගයක්. 7 අමාරේ හිටිය දැන් 7යි. ධන 5ේදී 7යි. සංඛ්‍යා රේඛාවේ ගණන් කරලා බලන්න. ධන 5 ඉඳලා ඍණ 8ට කීයක් තියෙනවද? ධන 5 ඉඳලා ඍණ 8ට ඉලක්කම් කීයක් යනවද? ගණන් කරලා බලන්න මට 5 ඉඳලා 1යි 2යි 3යි 4යි 5යි බිඳුවට දීලා යන්නේ 6යි 7යි 8යි 13 ඊට 13 13ක් කියනවා 13ක් කියනවා සංඛ්‍යා රේඛාවක් ඇඳලා බලන්න මාව සැකයි නම් ධන 5 ඉඳලා ඍණ 8ට පහේ ඉඳලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13ක් පහේ ඉඳලා ඍණ 8 ගාවටදී කාල කලාප 13ක්
හරි උදේ 5:00 ඉඳන් නෙමෙයි මං ආවේ දැන් 5 ඉඳලා. 5 ඉඳලා ආවේ. භාගෙ දිනවල මට කරදරයි. 5 ඉඳන් ආවේ කියන්නේ 13යි. කාල කලාපයක් කියන්නේ පැයක් නම් කලාප 13ක් කියන්නේ එකක් පැයයි. පැය 13ක් පැය 13යි. පැය 13යි. පැය 13ක්. පැය 13ක් අඩු කරන්න ආපස්සට එනවා කියන්නේ 7:30. sorry 7න් 5 ඉඳලා ආවේ. 5 ඉඳලා ආවේ. එහෙනම් 7 ඉඳලා පෙරවරු 7 ඉඳලා පැය 13ක්. පැය 13ක් අඩු කරන්න. ඔයා දන්නවා පැය 12ක් කියන්නේ පැය 12ක් කියන්නේ උදේ වෙලාවේ ඉඳලා රෑ වෙලාව වෙනකම්. ඒ කියන්නේ උදේ 8 ඉඳලා රෑ 8 වෙනකම්. උදේ රෑ විතරක් ඉලක්කම එකයි පැය 12. කෙටියෙන් මතක තියාගන්න දේවල් ඒ. දවල් 12 ඉඳලා රෑ 12ට පැය 12යි. දවල් 2 ඉඳලා පාන්දර 2 වෙනකම් පැය 12යි. දැන් අපි 7 ඉන්නේ පැය 13ක් අඩු කරන්න ඕන. පෙරවරු 7 උදේ 7 අද උදේ 7 ඉඳලා පැය 13ක් ආපස්සට යද්දී 12ක් අඩු කරොත් උදේ මොකක්ද වෙන්නේ? 12ක් අඩු කරොත් අස්සරු 7. කවද්ද මේ 23නේ 22 ඉතින් දා රාත්‍රී දෙක පස්වරු 4යි. පස්වරු 7 නේ දෙන්නේ 23 වෙනිදා නෙමේ 23 ආපස්සට යද්දී අඩු කරන්න ඕන 23 වෙනිදා උදේ අද උදේ 7 කියලා හිතන්න පැය 12ක් අඩු වෙද්දී ඊයේ රෑ 7 ඒ පැය 12ක් අඩු කරොත් නමුත් 13ක් තව පැයක් අඩු වෙන්න ඕනේ කියන්නේ 22 දා පස්වරු 6යි මොන 22ද 2018 7යි 22 පස්වරු 6යි මේ උත්තරේ කාලය පාඩම කරාට පස්සේ තව පැහැදිලි වේවි ඕවා හොඳට තේරෙවි කාල කලාපයක් කියන්නේ පැයක් කාල කලාප 13ක් ආපස්සට යනවා කියන්නේ පැය 13ක් අඩු කරන්න ඕන ඒ පැය 13ක් අඩු කරද්දී ඕක අමාරුයි නම් ගණන් කරලා ගන්නත් පුළුවන් උදේ 7නේ 13ක් අඩු කරා කවුද කොලෙක් ගත්තේ? මයික් ඔෆ් කරන්න දැන් මේ ඉන්නේ උදේ 7නේ උදේ 7 ඉඳලා 13ක් එකින් එක අඩු කරමු උදේ 7 ඉඳලා ඔන්න 13ක් අඩු කරමු 6 5 4 3 අවසරනේ 2 රෑ 1 රෑ 12 11 මේ රාත්‍රී පැත්ත 11 10 9 8 7 රෑ 7 කලින් දවසේ 6 හවස 6 අන්න 13ක් අඩු කරාම ඊට කලින් දවසේ පස්වරු 6 කියලා එනවා ඒක තමයි උත්තරේ ඒක තමයි උත්තරේ උත්තරේ උදේ 2018 7යි 22 දින පස්වරු 6යි. ඒ විදියට එන්න ඕන. අපි යම් ප්‍රශ්නාංක 15ට ඔය පාඩම කරාට පස්සේ ඕවා හොඳට තේරෙයි. දැන් උත්තරේ විතරක් සටහන් කරගන්න. ලබන සතිය අලුත් පාඩම් පටන් ගන්නවා. හරි. ප්‍රශ්නාංක 15 ශිෂ්‍යයෙක් ගණිතය ගැයීමක් සඳහා ලබාගත් ලකුණු ප්‍රතිශතය 60ක් විය. එය භාගයක් ලෙස සරලම ආකාරයෙන් ලියන්නලු. උදේ 60යි ඒ කියන්නේ 100න් 60යි බිඳුවට බිඳුව කැපුණා. දෙකේවා 5යි දෙකේවා 3යි සරල කරාම කොයි විදියකට හරි අන්තිම උත්තරේ 5න් 3 තියෙන්න ඕන. 100ට 60 කියන්නේ 100න් 60යි සරල කරාම උදේ 5න් 3යි සරල කරාම 5න් 3යි 5න් 3යි
ඊළඟට ප්‍රශ්නාංක 16 චතුරස්‍රයක කෝණ විය හැකි කාණ්ඩය සොයන්නලෝ. ඔයාලට මම කියලා දුන්නා චතුරස්‍රයක් කියන්නේ පාද 4යි. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ එකතුව කීයද? මතක් කරන්න මට. 360යි. 360යි. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ එකතුව 360යි. එහෙනම් පුතේ චෙක් කරන්න එකතුව 360ක් වෙන ඒවා මොනවද? මෙතන තියෙන කෝණවල එකතුව 360ක් වෙන ඒවා. පළවෙනි ටික එකතු කරන්න. පළවෙනි එක එකතු කරාම 370ක් වෙනවා. ඒක බෑ. පළවෙනි එක බෑ. දෙවෙනි එක එකතු කරන්න පුතේ ඊට යටින්. පළවෙනි එකට යටින් තියෙන දෙවෙනි එක එකතු කරන්න කීයක් එනවද? කීයක් එනවද? දෙවෙනි සෙට් එක එකතු කරන්න ඉක්මනට. අනේ මං කියනකම් බලන් ඉන්න එපා එකතු කරන්න. ඒකේ පුතේ අගට පහේව තුනක් තියෙනවනේ එකතුව 15 වගේ මොකක් හරි අගට පහනෙන්නේ. කීයද එන්නේ? 100 නෙමෙයි sorry 300 35යි. 335 45ද? 335යි. තුන්සිය 45 නේ. හොඳට බලන්න 345. 345. 345ක් තියෙන්න බෑ 360ක් නේ. දෙවෙනි එකක් බෑ. එහා පැත්තේ උඩම තුන්වෙනි එක එකතු කරලා බලන්න. තුන්වෙනි එක එකතු කරාම අන්න 360ක් එනවා. එතකොට අශ්විනි අපිට තුන්වෙනි එක පුළුවන්. එහෙනම් තුන්වෙනි එක හරි. එහා පැත්තේ උඩම තියෙන එක හරි. ඊට පස්සේ හතරවෙනි එක බලන්න. හතරවෙනි එක 370ක් එනවා. උදේ ගැලපෙන උත්තරේ තුන්වෙනි උත්තරය 65යි 100යි 115යි 80යි. මේක තමයි ගැලපෙන්නේ. ප්‍රශ්නාංක 17. ප්‍රශ්නාංක 17. රූපයේ පරිමිතිය සොයන්නලු. රූපයේ පරිමිතිය කියන්නේ මේකේ වටේ දිග මෙතන 5යි මෙතන 5යි මෙතන 5යි මෙතන 5යි මෙතන 5යි මේ පැත්තත් 5යි. ඉරි කැලි ගහලා තියෙනවනේ 7.1යි. මේ 5යි 5යි කියන්නේ මේ මුළු දිග 10යි. හැබැයි පරිමිතිය කිව්වම මේ මැද තියෙන කවුරුවත් වෙන්නේ නැහැ. පරිමිතිය කිව්වම මැද තියෙන කවුරුවත් ගන්න නැහැ. වටේට තියෙන ටික විතරයි. මැද තියෙන කට්ටිය වැඩක් නැහැ. උදේ පරිමිතිය කියන්නේ වටේ දිග. එහෙනම් 10යි 10යි බොඳ වෙලා වගේ 10යි 37.1යි. හැමෝටම බොඳ වෙලාද පේන්නේ? කියන්න. ඒ බෝඩ් එක බොඳ වෙලාද පේන්නේ? නෑ සර්. ඔව් සර්. බලමු. වෙලාවකට බොඳ වෙලාව පේන්නේ. අපි බලමු සිග්නල් ප්‍රශ්නයක් වෙන්නේ නැතේ. ඔබේ උත්තරේ 37.1යි. වටේට තියෙන ටික එකතු කරන්න ලකුණු දෙකක් එනවා. ඊළඟට 37.1 ආවට පස්සේ ප්‍රශ්නාංක 18. රොම්බසේ භ්‍රමක සමමිති ඝනය කීයද? අවුන්නේ නැහැ.
දෙකයි. ප්‍රමුඛ සමමිති ගණය දෙකයි. රොම්බසේ මයික් ඔෆ් කරන්න. අකිලු මයික් ඔෆ් කරන්න. රොම්බසය භ්‍රමක සමමිති ගණය දෙකයි. ඒක ලියන්න නැති යමම ඊළඟට අපිට කියනවා ඒකේ භ්‍රමණ කේන්ද්‍රය O ලෙස නම් කරන්නලු. භ්‍රමණ කේන්ද්‍රය උතන හරි නේද? ඒක හරියට එනවා නේද? සමමිතික එක O ස්ටෑන්ඩ් පුරවන්න ඕන බලාගෙන ඉන්නේ කොහොමද ගන්න 19. 1 2 1 බෙදීම 1 5 1 මම පල්ලෙහාට දාන්නා. 2 දෙවරක් එක 2 1 3 බෙදීම 5න් විෂම භාග කරන්න. පස්වරක් එක 5යි මේකයි 6යි. 5න් 6 ඊළඟට මෙතන 2න් 3 බෙදීමේ ලකුණ ගුණ කිරීමක් වෙලා උඩට මාරු වෙනවා 6න් 5 විදියට. බෙදීමේ ලකුණ ගුණ කිරීමක් වෙලා උඩට මාරු වෙනවා. ඊට පස්සේ 3 1 3 2 4න් 5 ටික කරලා දෙන්නේ. ස්ථන් වලට එන්නේ මෙතෙන්ට 6 මෙතෙන්ට 5. ස්ථන් පුරව ගන්න ලකුණු 2යි. ඔව් සර් මට ඒක ගන්න හදපු විදිය තේරුනේ නැහැ. භාග බෙදද්දී ඉස්සෙල්ලාම කරන්න ඕන විෂම භාග කරගන්න. භාග දෙකක් බෙදද්දී වෙන විෂම භාග කරන්න දෙකෙන් දෙවරක් 1 2යි මේකයි 3යි දෙකෙන් 3 බෙදීම 5 මේක විෂම භාග කරන්න වෙන පස්වරක් 1 5යි මේකයි 6යි ඊළඟට මොකද කරන්නේ? පළවෙනියට ඉන්න කෙනා එහෙම තියලා බෙදීමේ ලකුණ ගුණ කිරීමක් කරන්න. භාග බෙදීමේදී කියා දුන්නා අපි ලස්සනට. බෙදීමේ ලකුණ තමයි කොන් කරන්නේ සැරිසරේ. බෙදීමේ ලකුණ ගුණ කිරීමක් කරලා පස්සෙන් ඉන්න කෙනා උඩට මාරු වෙනවා. යටට 6 උඩට 5. ඔන්න උඩට මාරු වුණා. මට හිස්තන්නම් පිළිලා. අමාශා සිත්මි. අයිකොන් කරන්නේ. හරි ළඟට. දහාට වෙනි එකට උත්තරේ මේක ඉන්නේ 18 දෙකකි. බෙදීමේ ලකුණ ගුණ කිරීමක් වෙලා පස්සෙන් ඉන්න කෙනාට උඩට මාරු වුණා. කැපෙනේව කපන්න. 3 1 2 උඩයි යටයි බෙදෙනවා. එකම ඉලක්කමකින් බෙදෙනවා. යටේව ගුණ කරොත් දෙවරක් 2 4යි. පස්වරක් 1 5යි. 4න් 5. සරල කරන්න 4ෙන්මමයි. 5ට 4 ඒවා එකක් තියෙනවා. 5ට 4 ඒවා එකයි. 4 වරක් 1 4යි තව එකක් තියෙනවා. හරිද? හදාගන්න. ප්‍රශ්න අංක 20. රුපියල් 750ක් වූ පාසල් බෑගයක මිල රුපියල් 105කින් ඉහළ ගියේ නම් නව මිල සොයන්න. 750 වැඩි කරන්න 105න් වැඩි වෙච්ච ටික හොයා ගන්න. 105කින් වැඩි වෙලානේ. බිඳුවට බිඳුව කැපුණා. පහේවා 1යි පහේවා 2යි. උඩින් ඉතිරි වෙන්නේ 75 යටින් 2. 75 දෙකෙන් බෙදුනාම
37.5. ඒ වැඩි වෙච්ච ටික එහෙනම් 9 මිල හොයන්න 750ට වැඩි වෙච්ච ටික එකතු කරන්න. එතකොට 5යි මෙතන 7යි මෙන්න උත්තරේ එනවා 787යි 750යි. 787යි 750යි. 750න් 105ක් 750න් වැඩි වෙච්ච ටික හොයාගන්න 105ක්. හොයාගෙන 37.5යි. කලින් මිලට වැඩි වෙච්ච ටික එකතු කරන්න. කලින් මිලට වැඩි වෙච්ච ටික එකතු කරන්න. ඒකටත් ලකුණු 2යි. මොන ලකුණු 40න් කීයද කියලා අපිට හොයන්න පුළුවන්. මම හිතනවා උදේ අඩුපාඩු හදා ගන්න නැති කියලා අපි යමු දෙක පත්‍රෙට. අඩුපාඩු හදාගත්තේ නැත්නම් හදා ගන්න 750න් වැඩි වෙච්ච 105 හොයලා කලින් මිලට වැඩි වෙච්ච ටික එකතු කරන්න. එතකොට එනවා 787යි 750. අපි යන් දෙක පත්‍රෙට උපදෙස් කියුවට පස්සේ මෙතන එනවා පළවෙනි ගාන අනිවාර්යයි. පළවෙනි ගාන අනිවාර්යයි. එතනින් පස්සේ තවත් ප්‍රශ්න 4කට උත්තර ලියන්න වෙයි කියන ඔක්කොම ප්‍රශ්න 5යි. අපි පළවෙනි එක කතා කරමු ඉක්මනට පරක්කු කරන්න නැතුව. අනුපාත පාඩමෙන් තියෙන පුතේ මතක ඇති මේ වගේ ගණන් අපි හැදුවා. පළවෙනි ප්‍රශ්නේ 2015 වසරේ තරුෂ හා පුබුදු ව්‍යාපාරයේ යෙදූ මුදල් ප්‍රමාණ අතර අනුපාතය 2015 වසරේ තරුෂයි පුබුදුයි ව්‍යාපාරයට යෙදූ මුදල් ප්‍රමාණ අතර අනුපාතය. මුදල් ගැන විතරයි අහන්නේ. අහන දෙයකට වඩා පිටේ කියන්න යන්න එපා. අපි අහන දෙයට උත්තරේ ලියන්න. ඒවා තමයි මේ පුරුදු කරන්නේ. දැන් මෙතන පළවෙනි ප්‍රශ්නේ පළවෙනි එක 2015 වසරේ තරුෂ දාලා තියෙනවා 8000ක් පුබුදු යොදලා තින්නේ 8000යි 8000යි තරුෂත් 8000යි පුබුදුත් 8000යි අහන්නේ සරලම ආකාරය නිසා බිංදු තුනට බිංදු තුන කැපුවා 898 8න් කැපුණාම 191යි එකපාරට 8000න් බෙදුවත් කවන්නේ කොහොම හරි උත්තරේ තියෙන්න ඕන 191 උත්තරේ 191යි ලකුණු දෙකයි දෙවෙනි ප්‍රශ්නේ 191 අනුපාතය කියන්නේ මෙයාට 1යි නම් මෙයාටත් 1යි සමානයි කියන එක නේද 191 කියන්නේ අනුපාතය සමානයි එහෙනම් ලාභෙ බෙදෙන්නේ සමානව 2015 වසරේ තරුෂට ලැබෙන ලාභය ලැබිච්ච ලාභේ 9000 බෙදන්න දෙකට 9000 බෙදන්න දෙකට 9000 දෙකට බෙදුනාම 4500යි එක්කෙනෙකුට. ඒකට අනුපාත සමානයිනේ. එහෙනම් ලැබෙන ලාභෙත් සමානයි. ලකුණු දෙකයි. 4500යි. 4500යි. ප්‍රශ්න අංක 3 2016 වසරේ තරුෂ හා පුබුදු ව්‍යාපාරයට යෙදූ මුදල් ප්‍රමාණ අතර අනුපාතය 2:1 නම් 2:1 නම් මොකක්ද කියන්නේ තරුෂයි
පුබුදුයි දෙකට එකයිලු තරුෂගේ මුදල දීලා දිනවා උදේ 2016 කියන තීරුව ගෙලින් බලන්න 2016 කියන තීරුව ගෙලින් බලන්න තරුෂට දීලා දිනවා 8000ක් තරුෂට 8000යි පුබුදුට කීයද 8000 කියන්නේ කොටස් දෙකක් අපිට ඕන එකක් නේද 8000 කියන්නේ කොටස් දෙක නම් මෙතෙන්ට එන්නේ කීයද ලේසි 4000යි කොටස් දෙකක් 8000 නම් දෙකක් 8000 නම් එකක් එන්නේ මෙතන 8000 දෙකට බෙදන්න උත්තරේ 4000යි උත්තරේ 4000යි ලකුණු 3යි උත්තරේ 4000යි ලකුණු 3යි ප්‍රශ්න අංක 4 2016 වසරේ ලද ලාභය සමානව බෙදීම සාධාරණද 2016 පුතේ පරුෂ 8000ක් යොදලා දිනවා පුබුදු 4000යි මුදල වෙනස් මයික් ඔෆ් කරන්න මුදල වෙනස් මෙයා 8000යි මෙයා 4000යි මුදල වෙනස් හැබැයි දෙන්නම මාස 12 දෙන්නගේම කාලය නම් සමානයි හැබැයි මුදල් වෙනස් නේද එහෙනම් සාධාරණද නැද්ද සාධාරණද ඔව්ද නැද්ද නැත සාධාරණ නොවේ නැත කියලා තියෙනවට එක ලකුණක් තියෙනවා සාධාරණද ප්‍රශ්නය අහනවා නැත හේතුව මෙන්න තරුෂ පුබුදු හේතුව පුතේ මෙයා 8000යි මෙයා 4000යි මෙතනත් මාස 12යි මෙතනත් මාස 12යිනේ මාස 12 නම් සමානයි කැපිලා යනවා කාලය සමානයි යෙදූ මුදල් ප්‍රමාණ වෙනස් හේතුව ලියන්න කාලයන් සමාන වුවද යෙදූ මුදල් ප්‍රමාණ වෙනස් වේ කාලයන් සමාන වුවද යෙදූ මුදල් ප්‍රමාණ වෙනස් වේ නැත්නම් යෙදූ මුදල් සමාන නොවේ යෙදූ මුදල් ප්‍රමාණ සමාන නොවේ හේතුව යෙදූ මුදල් ප්‍රමාණ සමාන නොවේ හේතුවට එක ලකුණයි මුදල් ප්‍රමාණ සමාන නොවේ මුදල් ප්‍රමාණ සමාන නැත කියන්නේ කාලය සමාන වුවද ඒක දිනනවා කාලය සමාන වුවද මුදල් ප්‍රමාණ සමාන නැත හේතුවට එක ලකුණයි එහෙනම් අනුපාතය හදාගන්න 12ට 12 ලකුණා 0.3ට 0.3 8ට 4යි ඒ කියන්නේ 2ට 1යි 4 ඒවා 1යි 4 ඒවා 2යි තරුෂට ලැබුණු මුදල හොයන්නලු ලැබිච්ච මුළු ලාභය 6000 ලැබිච්ච මුළු ලාභය 2016 ඉස්සරහින් දින මුළු ලාභය 6000යි කියලා මේ මුළු ලාභය 6000යි කියලා දිනවා 6000 බෙදන්න කොටස් තුනෙන් ඔක්කොම කොටස් 3යි 3ෙන් බෙදලා තරුෂට කොටස් 2යි දෙකෙන් වැඩි කරා 3ේම 1යි 3ේම 2යි 2යි එයාට ලැබෙන ලාභය රුපියල් 4000 දෙන්න කරා තරුෂ පුබුදුට වඩා යම් මුදලක් යෙදුව නිසා වැරදිද හරි දෙන්නම් හරි
තරුෂ පුබුදුට වඩා මුදල් යෙදුව නිසා හරි. කොහොම හරි පුතේ කියවෙන්න ඕන දෙන්නගේ මුදල් වෙනස් කියලා. දෙන්නගේ මුදල් ප්‍රමාණය වෙනස් කියන දේ කියුණා නම් හරි. ලකුණු තුනක් තියෙනවා ඒ කොටසට ඔක්කොම හරිනම්. සාධාරණ නැත හේතුවක් ලියලා ලාභය 4000යි කියලාත් හොයලා පෙන්නන්න. ලාභය 4000යි කියලා හදලා පෙන්නන්න. ප්‍රශ්නාංක 5 ව්‍යාපාරයෙන් ලැබෙන ලාභය සාධාරණ ලෙස බෙදීම සඳහා සලකා බැලිය යුතු කරුණු දෙකක් ලියන්න. ඉතින් මේ අහන්න මෙතෙන්ට ලකුණු දෙකක් දෙන්නම්. මෙතෙන්ට ලකුණු දෙකක් දෙන්නම්. ඒකට ලකුණු 4ක් එතකොට. ලාභය බෙදීම සඳහා සලකා බැලිය යුතු කරුණු දෙක. සලකා බැලිය යුතු කරුණු දෙක එකක් තමයි යෙදූ මුදල ඒක කියවෙනවා නම් හරි. දෙවැනි එක ව්‍යාපාරයේ රැඳී සිටි කාලය. මුදල් යොදවා සිටි කාලය. කාලය කියලා තිබුණත් ඇති. කාලය දෙකම හරිනම් ලකුණු දෙකයි. එකක් යෙදූ මුදල දෙවැනි එක කාලය. දෙවැනි එක කාලය. පස්වෙනි ප්‍රශ්නේ ලකුණු කීයද? පස්වෙනි එකට ලකුණු දෙකයි. පස්වෙනි එකට ලකුණු දෙකයි. අන්තිම එක 6 වෙනි එක 2017 වසරේ පුබුදුට ලැබුණේ මුළු ලාභයෙන් කිනම් භාගයක්ද? යෙදූ මුදල හා සිටි කාලය. හරි. ඉතින් මෙන්න 2017 පුබුදුට ලැබිච්ච ටික අහනවා. අපි බලමු. තරුෂ 8000යි මාස 12යි. 8000යි මාස 12යි. පුබුදු 8000යි මාස 8යි. මාස 8යි. මේ ඉන්නේ තරුෂ මේ ඉන්නේ පුබුදු. 8000ට 8000 කැපිලා යනවා. එතන 12යි 8යි. 4 ඒවා 3යි 4 ඒවා 2යි. ඔන්න අනුපාතය ආව 3ට 2යි. අහන්නේ මුළු ලාභයෙන් කිනම් භාගයක්ද? මෙතන කොටස් 3යි මෙතන කොටස් 2යි ඔක්කොම කොටස් 5න් ඔක්කොම 5න් පුබුදු දෙන්නේ 2ක්. උත්තරේ 5න් 2යි. 5න් 2යි ලකුණු 3යි. 16න් කීයද කියලා කොටු කරගන්න. ඔක්කොම හරිනම් පුතේ 16න් 16ක්. හතරවෙනි එකට තියෙනවා ලකුණු 4ක් තිබුණා. හතරවෙනි එකට ලකුණු 4ක් දුන්නා. ඔක්කොම ටික හරිනම් 16න් 16යි කියලා කොටු කරගන්න. උත්තරේ හරියට හදපු විදිය වැරදි. උත්තරේ හරිනම් ලකුණු 3ම හම්බෙනවා. වෙනත් විදියකින් හරි ලකුණු 3 ගන්න පුළුවන් ඔය ක්‍රමයට ඔය උත්තරේ තියෙනවා නම්. හරි. ඉක්මනට ප්‍රශ්නාංග දෙකට යමු. වෙලාව ඕනද තව? වෙලාව ඕනද? අඩුපාඩු වදා ගන්න ඉක්මනට. යදේශ මයික් ඔන් කරන සරින් සරි. හරි.
මම හිතනවා හරි ඇති කියලා. ඊළඟට අපි යමු ප්‍රශ්නාංක 2 ඇති වෙලා. ඉක්මනට 2යි 3යි දෙකම කතා කරන්න. ප්‍රශ්නාංක 2 සුළු කරන්න දෙන්නේ. ඒ කියන්නේ භාග වෙන්න පළවෙනි දෙන්න එකතු කරන්න දෙන්නේ. භාග දෙකක් එකතු කරද්දි මොකද්ද වෙන්න ඕන? කියා දෙන්න මට. භාග දෙකක් එකතු කරද්දි මොකද්ද වෙන්න ඕන? හරය සමාන වෙන්න. හරය සමාන වෙන්න ඕන. එහෙනම් මේක 5න් මේ පැත්ත 3ෙන් වැඩි කරන්න. 3 වරක් 5 15න් දෙවරක් 5 10යි. 5 වරක් 3 15යි. දෙවරක් 3 6යි. මම මාරේ මයික් ඔෆ් කරනවා. ප්‍රශ්න තිබ්බොත් chat එකේ යන්න. ඔක්කොම හරි ඒත් ලකුණු 14යි කියලා දෙනවා නෑ නෑ. ඔක්කොම හරි නම් කලින් එකේ 16ක් එන්න ඕන. කලින් එකේ දුන්නේ පළවෙනි එකට 2යි. දෙවෙනි එකට 2යි. තුන්වෙනි එකට 3යි. හතරවෙනි එකට 4යි. පස්වෙනි එකට 2යි. හයවෙනි එකට 3යි. 16ක් වෙනවා. හරි. මෙන්න දෙවෙනි ප්‍රශ්නේ භාග එකතු කරන්න තියෙනවා නම් හරය සමාන කරන්න ඕන. පොදු හරය 15යි. මෙතන 16යි. කොහොම තියන්න එපා සරල කරන්න. 16ට 15 වේවා 1යි ඉතිරි 1 උඩින් ලිව්වා. කොහොම 2යි. කොහොම 2යි. භාග ගුණ කරන්න දෙන්නේ 3ෙන් 2 ගුණ කිරීම 5ෙන් 2. යට ඒව වෙනම ගුණ කරන්න 15ෙන් උඩ ඒව වෙනම දෙවරක් 2 4යි. 15ෙන් 4යි ලකුණු 2යි. 3 1යි 5ෙන් 3 ගුණ කරන්න 5ෙන්. මේ විෂම භාග කරන්න 5ෙන් 5 වරක් 1 5යි මේ 3යි 8 ගුණ කිරීම 5. උඩයි යටයි කැපෙනවා කපන්න මේ 5ට 5 5 1යි 5 1යි කැපිලා ගියා. උඩින් එන්නේ 8 වරක් 1 8 යටින් 1 එකේ ඉලක්කම වැඩක් නැහැ. උත්තරය 8යි. උත්තරය 8යි. ලකුණු 2යි. ඊළඟ ප්‍රශ්නාංක 4. බෙදීම තියෙන ඉස්සෙල්ලා වගේ. 5න් 4 බෙදීම 1යි 3ෙන් 1. 5න් 4 බෙදීමේ ලකුණ ගුණ කිරීමක් කරලා ඊට කලින් බෙදීම මෙයා විෂම භාග කරන්න 3ෙන් 3 වරක් 1 3යි 1යි 4යි. 5න් 4 බෙදීම ගුණ කිරීමක් කරලා මිශ්‍ර භාගයක් නොකළොත් වැරදිලා නම් කමක් නැහැ. ලකුණු හම් වෙනවා. බෙදීම ගුණ කිරීමක් කරලා උඩයට මාරු කරන්න 4න් 3. බෙදීම ගුණ කිරීමක් කරලා උඩයට මාරු කරන්න 4 1යි 4 1යි කැපිලා ගියා. 5 වරක් 1 5යි. 3 වරක් 1 3යි. උත්තරේ 5න් 3යි. උත්තරේ 5න් 3යි. එතන ලකුණු 2යි. B කොටස ට්‍රක් රථයක පස් කියුබ් 1යි 4න් 1ක් පැටවිය හැක. පස් කියුබ් 10ක් ගෙන යාම සඳහා රථය කීවරක් රැගෙන යා යුතුද? තිබෙන මුළු ප්‍රමාණය බෙදන්න. තිබෙන මුළු ප්‍රමාණය බෙදන්න. එක වතාවකට ගෙනියන ප්‍රමාණය. එක වතාවකට ගෙනියන ප්‍රමාණය බෙදන්න.
විෂම භාග කරන්න 4න් 4 වරක් 1 4යි 1යි 5යි 10 බෙදීම ගුණ කිරීමක් වෙලාවට යන මාරු වෙනවා 5ව 1යි 5ව 2යි දෙවරක් 4 8යි 8කි වාර 8යි ලකුණු 3යි 11න් කීයද කියලා දාගන්න තිබෙන මුළු ප්‍රමාණය එක වතාවකට ගෙනියන ප්‍රමාණයෙන් බෙදන්න. එතකොට එනවා ගමන් වාර 8කි. ඒ ලකුණු 11න් කීයද කියලා දාගන්න. ඔයාලට කියන්න නැති නේද? ටියුට් කතන්දර කියන්න නැති මම. ඊයේ කවුරු හරි කෙනෙක් ආවේ නැත්නම් ඒ රෙකෝඩින් එකත් ගෲප් එකට දාලා ඇති. ඊයේ රෙකෝඩින් එකත් දැම්මා ගෲප් එකට. ලබන බදාදා සිට ඩියුට් ගන්න පුළුවන් බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා 3ම 6 කණුවෙන් බ්‍රහස්පතින්දාට 6 ගන්නෙන් සිකුරාදාට කුරුඳු ගහයි 6 කණුවෙන් ගන්න කට්ටියට 3ම දිනනවා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා 3ම පුළුවන් දුර ළමයි උදේ බදාදාට කලින් මට කියන්න එයාලට account එකට මුදල් දැම්මට පස්සේ ඇඩ්‍රස් එකත් මට දීලා ගෙදරට අමතර ගාස්තු දෙවන්න ඕනේ නැහැ මම තැපල් කරන්නම් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් අලුත් අයට එකතු වෙන්න පුළුවන් කැමති නම් හරි මම හිතනවා වෙලාව ඇති කියලා අපි යන් දෙවනි කාර්යය හරි ප්‍රශ්නාංක 3 තුන්වෙනි ප්‍රශ්නේ සමීකරණ ටිකක් විසඳන්න තියෙන්නේ පළවෙනි එක ඉස්සෙල්ලා එකතු වෙච්ච එක නැති කරන්න දෙපැත්තෙන් එකක් අඩු කරන්න එකතු වෙච්ච එක නැති කරන්න දෙපැත්තෙන් එකක් අඩු කරමු 2x සමානයි 4යි 2x සමානයි 4යි දෙපැත්තෙන් බෙදන්න දෙකෙන් දෙකට දෙක කැපිලා x සමානයි 2යි x සමානයි 2යි ලකුණු 2යි දෙවෙනි එක දෙවාරයක් y ඍණ 1 සමානයි 8යි දෙපැත්තම බෙදන්න දෙකෙන් දෙකට දෙක කැපිලා y ඍණ 1 සමානයි 4යි අඩු කිරීම එක නැති කරන්න දෙපැත්තම එකක් එකතු කරන්න අඩු කිරීම එකට එකතු කිරීම එක කැපිලා y සමානයි 5යි
y සමානයි 5යි ලකුණු 2යි. y සමානයි 5යි ලකුණු 2යි. මේ වගේ වෙලාවට අඩු කිරීම එක නැති කරන්න එකක් එකතු කරන්න දෙපැත්තටම එකට එක කැපිලා සමානයි 2යි. බෙදීමේ 3 නැති කරන්න උදේ දෙපැත්තම 3ෙන් ගුණ කරන්න. 3ට 3 කැපිලා 2යි x සමානයි 6යි. 2යි x ඉතිරි වෙනවා මෙතන දෙවලක් 3 6යි. දෙපැත්තම දෙකකින් බෙදන්න. 2ට 2 කැපිලා x සමානයි 3යි. x සමානයි 3යි ලකුණු 2යි. ඊට ප්‍රශ්නාංක B කොටස තුනේ B කොටස එක්තරා ආයතනයක සේවකයෙකුට දෛනික වැටුප දෛනික කියන්නේ මොකද දිනක එක දවසක වැටුප රුපියල් x ද අතිරේක කියන්නේ අමතරව වැඩ කරන පැයකට 250ක්ද ගෙවනවලු සෑම දිනකම අතිරේක පැයක් එක පැයක් වැඩ කරන සුනිමල්ට දිනයකදී උපයා ගන්න පුළුවන්. උදේ අනිවාර්යයෙන්ම x මුදලක් හම් වෙනවා. පැයක් වැඩ කරනවා නම් තව 250කුත් එකතු වෙනවා. වෙන උත්තරේ. දවසේ ගානට පැයට 250ක් එකතු වෙනවා. x එකතු කිරීම 250 එක ලකුණයි. එක ලකුණයි. දිනක මුදලට පැයක මුදල එකතු වෙනවා. ප්‍රශ්නාංක 2 සතියකට දින 5ක් වැඩ කිරීමෙන් සුනිමල් උපයාගත් මුළු ආදායම 7500ක් නම් මේ පුතේ එක දවසකට යා වැඩ කරන මුළු ප්‍රමාණය දවස් 5ක් නම් මේක වැඩි කරන්න පහින් අනිවාර්යයෙන්ම වරහන දාන්න ඕන. ඒක වැඩි කිරීම පහ ඉස්සරෙන් හරි පස්සෙන් හරි ලියන්න පහේ ඉලක්කම කොහෙන් ලිව්වත් සමන්නේ සමානයි 7500ට. අනුන් දෙකයි සමානයි 7500ට. එක දවසක මුදල පහින් වැඩි කරන්න වරහන් පාවිච්චි කරන්න ඕන. තුන සමීකරණ විසඳන්නලු. දෙපැත්තම බෙදනවා මම පහින්. 5ට 5 කැපිලා x එකතු කිරීම 250 සමානයි 7500 බෙදන්න පහින් 1500යි කියලා එනවා. 1500 කියලා ආවට පස්සේ දෙපැත්තෙම මේ එකතු වෙච්ච 250 නැති කරන්න 250ක් අඩු කරන්න 250ක් අඩු කරන්න 250ට 250 කැපිලා x සමානයි 1500ෙන් 250ක් අඩු වුණාම 1250 උත්තරේ 1250යි 1250යි එතෙන්ට ලකුණු 2යි 11න් කීයද කියලා දාගන්න. ඔක්කොම හරි නම් 11ක් ඇති. දැන් තේරුන්නේ නැහැ කියලා දාලා දෙන්නේ පස්සේ මේ අන්තිම කොටසද සමීකරණ විසඳීම වෙන්නේ නැති. මෙතන මේ සමීකරණය 7500ට සමාන කරලා විසඳද්දී අපි දෙපැත්තම මේ එළියේ තියෙන පහෙන් බෙදුවා. දෙපැත්තම පහෙන් බෙදුවා. එතකොට
පහට පහ කැපිලා මෙතන ඉතිරි වෙන්නේ x එකතු කිරීම 250 සමානයි 7500 පහෙන් බෙදුනාම 1500යි. දිනක වැටුප ගුවම අමතර ලැබෙන 250ත් එකතු කරන්න ඕනේ නේද? දිනක වැටුප කිව්වම අමතර ලැබෙන ඒ 200 මේ දිනේ දිනක වැටුප x හැම දවසකම අමතර පැයක් වැඩ කරන නිසා තමයි x ට 250ක් එකතු උනේ. x එකතු කිරීම 250 කියලා ආවා. දිනක වැටුප x අමතර පැයක් වැඩ කරනවලු හැමදාම. ඒ නිසායි x ට 250ක් එකතු කරේ. දවස් 5ක මුදල නිසා ඕක පහෙන් වැඩි කරා. ඔය මුදල පහෙන් වැඩි කරා. ඒතොර 7500යි. ප්‍රශ්නය අහන්නේ මොකද්ද? සුනිල්ගේ දෛනික වැටුප කියන්නේ මෙතන 1250ට අර 250 ගන්න එපා. ඒ කියන්නේ දවසකදී උපයා ගන්නා මුළු මුදල නෙවෙයි අහන්නේ. ගානේ මුලම දීලා තියෙනවා. මේ ගානේ මුලම දීලා තියෙනවා. එක්තරා ආයතනයක සේවකයෙකුට දෛනික වැටුප වශයෙන් x දෛනික වැටුප කියලා අහන්නේ x ගේ උත්තරය. දෛනික වැටුප කියලා අහන්නේ x ගේ උත්තරය. මේ කියන්නේ දෛනික වැටුප වශයෙන් x ද දෛනික වැටුප x දෛනික වැටුප හුවනම් x තමයි හොයන්න ඕන. දිනකදී උපයා ගන්නා මුළු මුදල නෙමෙයි අහන්නේ. දෛනික වැටුප. ඒ නිසා 1250 විතරයි එන්නේ. විතරයි අන්තිම උත්තරයට ගන්න අපි. හරි. ප්‍රශ්න 3ක් ඉවරයි. තව 4ක් තියෙනවා. ඉක්මනට හදමු දැන්. එපා භාගයයි තියෙන්නේ තව අපිට. 4 වෙනි ප්‍රශ්නේ ලේසි. ප්‍රශ්නාංක 4. කුලක පාඩමෙන් තියෙන්නේ. ඉවර හරිද වැරදිද කියලා ලියන්නලු. දෙක කියන කෙනා ප්‍රථමක සංඛ්‍යාවලට අයිති නිවැරදි. දෙවැනි එකේ කියන්නේ මේක අභිශුන්‍ය කුලක දක්වන සංකේතයක් ලෝ වැරදි. මේ කියන්නේ අවයවයක් නොවේ කියන එක. අභිශුන්‍ය නෙමෙයි. වැරදි දෙවැනි එක. තුන්වෙනි එක පුතේ අපිට කියනවා 5ට අඩු 7 ගුණාකාර අභිශුන්‍යයිලු. 5ට අඩු 7 ගුණාකාර අභිශුන්‍යයි. මේ බිඳුව කපලා තියෙන අභිශුන්‍යයි. 5ට අඩු 7 ගුණාකාර නැහැ. අභිශුන්‍යයි කියන්නේ අවයව නැහැ. ඒක නිවැරදි. මෙතෙන්ට 2යි, මෙතෙන්ට 2යි, මෙතෙන්ට 2යි. B වල පළවෙනි එකට එක ලකුණයි. ඒක ඔයා කැමති විදියට ලියන්න. B වල පළවෙනි එක අහන්නේ අභිශුන්‍ය කුලකයකට උදාහරණයක්. 10ට අඩු 20 ගුණාකාර පාද 3ක් ඇති සර්පයින්ට පාද නැහැ. බිංදුවක් 10ක් අතර ඇති 12 ගුණාකාර ඒ වගේ ගැළපෙන උදාහරණයක් ලියන්න එක ලකුණයි. ඔයා මේක හරිනම් ලකුණු හම්බ වෙනවා. 2 සරසවිය සරසචිය නෙමෙයි සරසවිය ඒ සමානයි ස ආයිසයන් ලියන්නේ වී ය එකම කෙනා දෙපාරක් ලියන්නේ අවයව ටික ලියන්නලු ඔන්න ලකුණු 2ක්. තුන්වෙනි එක B කුලකයේ අවයව 1ක් 25ක් අතර සමචතුරස්‍ර සංඛ්‍යා. අතර කිව්වට පස්සේ දෙපැත්තේ දෙන්නම ගන්නෑ. 1ක් 25ක් අතර කියන්නේ 4 9 16. සමචතුරස්‍ර සංඛ්‍යා 3යි.
NB කියන්නේ අවයව ගණන තුනකි ඔය දෙකම හරිනම් ලකුණු 2යි 11න් කීයද කියලා දාගන්න. එකක් 25ත් අතර සමචතුරස්‍ර සංඛ්‍යා 4 9 16 NB දෙන්නේ අවයව 3යි ලකුණු 2යි. ලකුණු 11න් කීයද කියලා කොටු කරගන්න. දින 40ක් ඇති මාස හරි. ඒක අභිශුන්‍යයි. NB කියන්නේ පුතේ කුලක පාඩමේදී කියා දී නැති NB කියන්නේ B ගේ අවයව ගණන. N අපුරෙන් කියවෙන්නේ B ගේ අවයව ගණන 3යි. 3යි. प्रश्न 3 අපි මේ කරන්නේ දෙවෙනි වාරේ පේපර්ස් කාලේ පාඩම විතරයි තාම ඔයාලට දෙවෙනි වාරේ උගන්වලා නැත්තේ. ප්‍රශ්නාංක 5. මේ හැම පාඩමක් මේ දෙන හැම ප්‍රශ්නයක් ඔයාලට කරන්න පුළුවන්. උගන්වපු පාඩම් වලින් තියෙන්නේ. පාද අණුව කුමන වර්ගයේ තල රූපයක්ද? පාද දෙකක් සමාන නිසා අපි මේකට කියන්නේ 7 දිගැන්වුවා සමද්විපාද ත්‍රිකෝණයක්. සමද්විපාද ත්‍රිකෝණයකි. පාද දෙකක් සමානයි සමද්විපාද ත්‍රිකෝණයකි. ලකුණු 2යි. කෝණ අණුව කුමන වර්ගයේද? ඍජු කෝණී ත්‍රිකෝණයකි. ඍජු කෝණී ත්‍රිකෝණයකි. ලකුණු 2යි. ඍජු කෝණී ත්‍රිකෝණයකි. ද්විපාද ත්‍රිකෝණය කියලා ලිව්වම වැරදිද? වැරදි. ද්විපාද කියන එකට ඉස්සරහට සම දා ගන්න. ලකුණු දෙන සම ද්විපාද. ද්විපාද කියන්නේ පාද දෙකේ ත්‍රිකෝණයක් කියන අදහස වගේ. ද්විපාද දෙකයි පාද දෙකේ ත්‍රිකෝණයක් කියලා කියන්න බෑ. සම ද්විපාද. පාද දෙකක් සමාන ත්‍රිකෝණ. සම ද්විපාද. සමද්විපාද. සම ආයුතුමයි. එහි විශාලතම කෝණය නම් කරන්න. කෝණය නම් කරන්නේ මැදට B එන විදියට. ABC B ට තොප්පිය. එහෙම නැත්නම් අනිත් පැත්තට පුළුවන්. CBA මැදට B එන්න ඕන. මැදට B එන්න ඕන කොහොම හරි. දෙකයි. රූපයේ දක්වා ඇති තොරතුරු අනුව x y යගයන් සොයන්න. x y යගයන් සොයන්න. උදේ ඔන්න ඔය ටික විතරක් ගත්තොත් මම ඔය ත්‍රිකෝණය විතරක් ගත්තොත් මෙතන x ඉන්නවා, මෙතන 80 ඉන්නවා, මෙතන 70 ඉන්නවා. මම අනිත් ටික පස්සේ යන්නම්. ඔය ටික විතරක් ගත්තොත් ත්‍රිකෝණයක් ඇතුලේ කෝණ තුනේ එකතුව 180යි. x ධන 80 ධන 70 180ක් එන්න ඕන. ත්‍රිකෝණයක් ඇතුලේ කෝණ තුන. දෙපැත්තෙන්ම මේ එකතුව 150 අඩු කරන්න. දෙපැත්තෙන් 150 අඩු කරන්න. එතකොට x සමානයි 30යි කියලා එනවා. x තාංශක 30යි කියලා එනවා ලකුණු දෙකයි. x 30යි. මෙතනත් 70යි මෙතන y. මම මේ අනවශ්‍ය ටික මකන්නම්. ඔයාලට පේනවද මෙතන චතුරස්‍රයක්?
පාද හතරක කෙනෙක් පේනවද? ඔව්. චතුරස්‍රයක ඇතුලේ කෝණ හතර එකතුව. මේ චතුරස්‍රයක පාද හතරයි කෝණත් හතරයි. ඔය කෝණ හතර එකතුව 360ක් වෙනවා. චතුරස්‍රයක ඇතුලේ කෝණ හතර එකතුව 360ක්. ඒවයි කියන්නේ චතුරස්‍රයක කෝණ හතර එකතුව 360ක් වෙනවා. මේක දුරිය ගන්න. දෙසිය 20 සමානයි 360යි. y ධන 220. දෙපැත්තෙන් අඩු කරන්න 220. කැපිලා ගිහලා y සමානයි. y ට කීයද ආවේ? 360න් 220ක් අඩු වුණාම y ට 140යි ලකුණු 3යි. ඔන්න ඔය විදියට xy හොයන්න පුළුවන්. කෙටියෙන් මතක තියාගන්න ත්‍රිකෝණයක් ඇතුලේ මුළු කෝණ එකතුව අංශක 180යි. චතුරස්‍රයක් ඇතුලේ නම් උදේ 360යි. එකක් අතෑරියද මම? චුට්ටක් ඉන්න ලකුණු ගන්න වෙනස් වෙනවා. තව ප්‍රශ්නයක් තිබිලා මම ඒක දැක්කේ නැහැ. ඉතින් ඔයන්නක් තියෙනවා. මෙතෙන් එක ලකුණයි මෙතෙන් එක ලකුණයි. මෙතෙන් දෙක ලකුණයි. ඉතින් ඔයන්නක් තිබිලා ඉතින් හොයන්න පුළුවන් අපිට මෙතන 110යි මෙතන ඉතින් මෙතන 70 නිසා මම මේක මකන්නම් අනවශ්‍ය ටික නැතුව මෙතන 70 නිසා මේ බාහිර කෝණයේ 180ක් වෙන මෙතනත් 110යි 180ක් වෙන මෙතන 110යි 70 වැඩක් නැහැ ඉතින් හොයන්න පුළුවන් බාහිර කෝණවල එකතුව බාහිර කෝණ ටිකේ එකතුව ඕනෑම කෙනෙක්ගේ බාහිර කෝණ එකතුව 360ක් 360යි බාහිර කෝණ එකතුව 360යි 220ක් අඩු කරන්න ඉසෙට් සමානයි 140යි ඉසෙට් උත්තරේ එනවා කීයද 140යි එතෙන්ටත් ලකුණු 3යි බාහිර කෝණ එකතුව 360ට සමාන කරන්න දැන් 11න් 11යි හදා ගන්න. recording එක දාන්නම්.
හරි අපි ඉතිරි ප්‍රශ්න දෙකක් කතා කරමු. වෙලා යනවා නැත්නම්. හරි. කතා කරන්න තියෙන අපේ ප්‍රශ්නාංක 6. ප්‍රශ්නාංක 6 පළවෙනි එක උදේ ඊයේ කියාදු දේවල් වලින් තියෙන්නේ. ප්‍රශ්නාංක 6 පළවෙනි එක ඊයේත් අපි කියා දුන්නා. ප්‍රශ්නාංක 6 මුලින්ම තියෙන්නේ. පැත්තක දිග සෙන්ටිමීටර් 5ක් වූ ගණකයක එක පැත්තක් 5යි නම් පස්සරක් 5 එක මූණතක වර්ගඵලය හොයා ගන්න. ඒ වගේ මූණත් 6ක් කියද්දී 150යි වර්ග සෙන්ටිමීටර 150යි වර්ග සෙන්ටිමීටර ලකුණු 3යි ඊළඟට අපිට දීලා තියෙන්නේ මේ දෙපැත්ත සමානයිලු ABCD යන පාදයක දිග සෙන්ටිමීටර් 8යි මේ හැම පැත්තක්ම 8 ගානේ පාදයක දිග 8ක් වන සමචතුරස්‍රයක් ලෝ AE දිග අහනවා අපෙන් උත්තරේ වන්න මේ මුළු දිග 8යි මේ දෙපැත්ත සමානයි නම් AE සමානයි 4යි cm කලපුණයි AE කියන්නේ මේ මුළු පාදෙන් භාගයක් 4යි cm AE පාදයේ සිට සම්මුඛ ශීර්ෂ මෙයාට ඇති ලම්බ දුර මේ තමයි ලම්බ දුර මෙන්න මේක මම කියවනේ ශීර්ෂ මේ පාදෙට දික් කරලා ලම්බ දුර බලන්න. ලම්බ දුර 8යි cm. AEC ත්‍රිකෝණයේ වර්ගඵලය. AEC ත්‍රිකෝණයේ වර්ගඵලය. දෙකෙන් එකයි ආධාරකය ගුණ කිරීම ලම්බ උස දෙකෙන් එකයි ආධාරක පාදය මේ පාදය 4යි ලම්බ උස 8යි දෙකේව 1යි දෙවරක් 8 16යි වර්ග සෙන්ටිමීටර ලකුණු 2යි 16යි වර්ග සෙන්ටිමීටර ලකුණු 2යි හතරවෙනි කුඩින් හදන්නා AECD ඉතින් අපි මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයමු ඉස්සෙල්ලා අපි හොයමු ACD වර්ගඵලය ACD මේ ත්‍රිකෝණේ දෙකෙන් එකයි ආධාරකෙත් 8යි ලම්බ උසත් 8යි 8 වරක් 8 4යි 4 වරක් 8 32යි එහෙනම් මෙතන 32යි මේ ටික අපි හොයාගත්තා දැන් මේ ටික අපි හොයාගත්තා 16යි කියලා මේ කොටසේ මේ මුළු රූපෙ වෙන මේ ටික මේ රූපේ වර්ගඵලය කියන්නේ මේ දෙන්නගේ එකතුව AECB වර්ගඵලය කියන්නේ 32 ධන 16 48යි වර්ග සෙන්ටිමීටර ලකුණු 3යි ක්‍රම දෙකක් තියෙනවා ලම්බ දුරට අනිත් පැත්තේ කවන්නේ නැහැ ආධාරකයට මේක අරන් ලම්බ දුරට මේක කොහොම හරි
මෙයා 32යි අර 16ත් එකතු වුණාම 48යි කියලා අරන් තියනවා නම් ලකුණු තුනක් ඇති. කැමති නම් උදේ සමචතුරස්‍රය වර්ගඵලය අරගෙන දෙකට බෙදුවත් සමචතුරස්‍රය වර්ගඵලය අරන් දෙකට බෙදුවත් 32යි කියලා එනවා. ඒ 32ට 16 එකතු වුණාම 48 ආයුතුයි. මුළු වර්ගඵලය 48යි. ඔන්න ලකුණු 11ක් ඇති. ප්‍රශ්න 6ක් කතා කරලා ඉවරයි. ඔක්කොගෙම ලකුණු එකතු කරන්නේ නැහැ හොඳ අන්තිමට. පළවෙනි එකයි තව 4යි. හරි. උදේ අන්තිම ප්‍රශ්නෙත් හදමු. ප්‍රශ්න අංක 7. තව වෙලා ඕනද ඔයාලට? කරපු නැති ළමයිත් මේ ප්‍රශ්නවල උත්තර ලියා ගන්න. ඔයාලා අතෑරියට කමන්නේ නැහැ. ප්‍රශ්න දෙකක් අතාරින්න පුළුවන් නේ. නමුත් අතෑරපු ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරද්දී හදා ගන්න. මොකද විභාගේ වෙලාවට වෙනත් ප්‍රශ්නයක් අමාරු වුණොත් මේ අතෑරපු එකක් කරන්න වේවි. වර්ගඵලය ආවේ කොහොමද අනුදනුෂී? වර්ගඵලය ආවේ කොහොමද? කොයි එකේද? ප්‍රශ්නාංකය කියන්න. අන්තිම එකේ වර්ගඵලය ආවේ මෙන්න මේ මුළු රූපේ කියද්දී ඔයා මේ පාට නොකරපු ත්‍රිකෝණේ දෙකෙන් එකයි ආධාරකෙත් 8යි ලම්බුසත් 8යි දාලා මෙතන 32යි කියලා හොයාගත්තා. පාට නොකරපු ත්‍රිකෝණේ 32ට ඊට කලින් හොයාගත්ත මේ 16 32ට 16 එකතු කරලා තමයි 48 ආවේ. ඔයාට ත්‍රිකෝණයක වර්ගඵලය සොයන පාඩම කරලා තියෙන්න ඕන කොහෙන් හරි. ඉස්කෝලෙන් හරි වෙනත් පන්තියකින් හරි මගේ පන්තියන කෙනෙක් නම් මගේ පන්තිය නම් කරා. ඇති. අපි යමු ප්‍රශ්නාංක 7ට. ප්‍රශ්නාංක 7 පළවෙනි එක. 20න් 7 දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න. පුදේ දශම සංඛ්‍යාවක් කරන්න නම් 100න් පංගු කරගමු. උඩයි යටයි පහින් වැඩි කරන්න 100න් 35. 100න් පංගු නම් ඉලක්කම් දෙකක් වෙන් කරලා දශම කරන්න. 0.35. 0.35. ලකුණු දෙකයි. 0.35. ඊළඟ එක තියෙනවා 0.12 තත්ත්ව වාගයක් ලෙස ලියන්නලු. ඒ කියන්නේ මේක දශම ස්ථාන දෙකයි 100න් 12. ඔහොම ලිව්වත් ඇති. කැමති නම් සරල කරන්න පුතේ 4න් කැපෙනවා. 25න් 3 කියලා කැමති නම් සරල නොකරත් කමන්නේ. ලකුණු දෙකයි. ප්‍රශ්නාංක 3. 4 අඩු කිරීම 0.23 වැඩි කිරීම 10. ඔයා දන්නවා අඩු කිරීමයි ගුණ කිරීමයි තියෙනකොට ඉස්සෙල්ලා ගුණ කරලා ඉන්න. අඩු කරන්න කලින් මෙයාව ගුණ කරලා ඉන්න. ඉස්සෙල්ලාම ගුණ කිරීමේ උත්තරේ ගන්න පුතේ. 4 අඩු කිරීම මෙයා ගුණ කරොත් 10න් ගුණ වෙද්දි දශම දිට එකක් පනිනවා. දශම දිට එක ඉලක්කමක් දකුණට පනිනවා. එතකොට එන්නේ 2.3.
දැන් 4න් 2.3ක් අඩු කරන්න. එකක් යට ලියලා අඩු කරමු. 2.3 10න් 3ක් 7යි. මෙතන 3යි ඉතිරි 3න් 2ක් 1යි. දෙකයි. ඉස්සෙල්ලා ගුණ කරලා ඊට පස්සේ 4න් අඩු කරන්න. ඉස්සෙල්ලා ගුණ කරලා ඊට පස්සේ අඩු කරන්නේ. ප්‍රශ්නාංක 4 සුළු කරන්න දෙන්නේ 0.75 බෙදීම 0.5 කොයි ක්‍රමයකටද කැමති? 6 වෙනි එකේ 4 වෙනි ප්‍රශ්නය කියලා තියෙන්නේ ACED හසරල අකුරු හරියට බලන්න ප්‍රශ්නේ AECD ඊළඟට කියලා දෙනවා ඊයේ දාපු රෙකෝඩින් එක ඊයේ කරපු වීඩියෝ එකේ උඹේ නැහැ කියලා. ඊයේ කරපු වීඩියෝ එක ඊයේ රෑ 10 මාර වෙද්දී ගෲප් එකට දැම්මා. ඊයේ කරපු වීඩියෝ එක දාලා ඇති ගෲප් එකට බලන්න. හසරල් අතන මේ මෙහෙමනේ තිබුණේ. අපිට ඕන උනේ AECD මේ වගේ හැඩ කියා දීලා නැහැ මං තාම ඔයාට. ඒ නිසායි ඉස්සෙල්ලා මේක හොයාගත්තේ. ඉස්සෙල්ලා මං ACD හොයාගත්ත 32යි කියලා. ඒ 32ට මෙතන 16 එකතු කරලා තමයි AECD. මෙයා ACD 32යි මේ 16යි ඔක්කොම 32ට 16 එකතු කරලා 48යි කියලා ආවේ. හරි මම රෙකෝඩින් එක දැම්මට පස්සේ ආයි චුට්ටක් බලන්න. මෙයාව 32යි කියලා හොයාගෙන ඒකට තමයි 16 එකතු කරේ. 48යි කියලා. හරිද? හරි 4 වෙනි ගාන. භාග බෙදීම 0.75 බෙදීම 0.5 භාග කරලා බෙදන්න. 100න් 75 බෙදීම 10න් 5. 100න් 75 බෙදීම ගුණ කිරීමක් වෙලා උඩයට මාරු වෙනවා 5න් 10. බිඳුවට බිඳුව කැපුණා. 5වා 1යි 5වා 15යි. උඩින් ඉතිරි වෙන්නේ 15 සරක් එක උඩින් 15 යටින් 10 එක 10යි. නැවත දශම කරද්දී 10න් පංගු නිසා අග ඉඳන් එකක් වෙන් කරලා දශම දිට තියන්න. එක ඉලක්කමක් වෙන් කරලා. උත්තරේ 1.5යි. දෙකයි. දශම ඉලක්කම් ටික භාග කරලා 100න් 75 10න් 5 දශම ඉලක්කම් භාග කරලා බෙදීම ගුණ කිරීමක් කරලා උඩයට මාරු කරා. එතකොට එනවා 10න් 15 මේ කැපිලා ගිහිල්ලා 10 වරක් එක 10යි 15 වරක් එක 15. බිඳුව නිසා යට තියෙන්නේ 10නේ. එකක් වෙන් කරලා දශම දිට තියන්න. B කොටස. අන්තිම ගාන පන්තියක සිසුන් 40ක් සිටින අතර ඉන් 28ක් ගැහැණු ළමුන්. ගැහැණු ළමුන් සංඛ්‍යාව මුළු සිසුන්ගේ ප්‍රතිශතය. ඔක්කොම 40යි අහන කට්ටිය ගැහැණු ළමයි 28යි. ප්‍රතිශතයක් කරන්න වැඩි කරන්න කීයෙන්ද? 100%. ප්‍රතිශතයක් කරන්න 100%න් වැඩි කරන්න. බිඳුවට බිඳුව කැපුණා 4ේවා 1යි 4ේවා 7යි 4 10 මුළු ගාන ඉරෙන් යටට දෙන්න ලකුණු 3යි 11න් 11 මුළු
මුළු ගාන ඉරෙන් යටට අදාළ ගාන ඉරෙන් උඩට ප්‍රතිශතයක් කරන්න වැඩි කරන්න 100%. හරි. හසිනි ඊයේ කරපු වීඩියෝ එක දැම්මේ නෑලු දැම්මා. පුතේ වීඩියෝ එක බලන්න group එකේ දාලා ඇති. YouTube link එකක් ඇති. ඒ link එකෙන් ගිහිල්ලා බලන්න පුළුවන්. data තියෙන්න ඕන phone එකේ. හරි ඊළඟට දෙවනි පේපරේ එක පිටුවක් අඩුයි දෙවනි පේපරේ මම group එකට දා තියන්නම් අන්තිම පිටුව PDF එක මේ කියන්නේ print out ගන්න පුතේ දෙවනි පේපරේ අන්තිම පිටුව අඩුයි අන්තිම පිටුව අඩුයි ඒක දා තියන්නම් ඔයා print out එකක් ගන්න හරි දැන් ලකුණු එකතු කරද්දී ෆස්ට් එකට ලකුණු 40යි සෙකන්ඩ් එකේ පළවෙනි ප්‍රශ්නේ 16 පළවෙනි එකේ ලකුණු ගන්න තව ප්‍රශ්න 4ක් ඔක්කොම ටික එකතු 7ම එකතු කරන්න එපා හොඳද පළවෙනි එකයි තව ප්‍රශ්න 4කුයි එකතු කරලා එතන 60ක් ඒවි අතන 40යි 100න් කීයද කියලා බලන්න පුළුවන් ප්‍රශ්න දිනේ වහන්න प्रश्न दिनों ना गहन माइक कौन कराना पुलवा हरे प्रश्न ने एनाम देवनी पेपर एक उद्या पे उद्यवार वे दवसक करमो लबन सत्ये करन्ने आलुट पाडम आलुट ट्यूट करන්න වේවි ලබන සතිය තුල ආලුට් ටියුට් ගන්න ඒ විස්තර ඔක්කොම ඔයාලගේ group වලට එවන්නම් හරි ඔක්කොම group වලට එවන්නම් එහෙනම් අපි අතන මෙතනින් නවත්තමු ලකුණු 100න් කීයද කියලා හැමෝම බලන්න හරිද ලබන සතියේ අලුත් පාඩම කරමු අයිබෝවන් සර්ණයි අයිබෝවන් සර් අයිබෝවන් සර් I want to